සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ පිළියන්දල පදිංචිව සිට මිය පරලෝ ගිය පින්වත් පරණ ලියනගේ ප්‍රියානන්දනී බිරිඳට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් ඒ පින්වත් ස්වාමි පුරුෂයා සහ දූ දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් අද දවසේ මේ ධම්ම පූජා සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් ඒ පින්වතුන්ලා උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. අපි පින්වතුනි ඉගෙන ගන්නේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සුවපත් කර ගැනීම පිණිස වදාළ ධර්මය. අපේ බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ ගැන දේශනාවේ තියෙන මෙහිම ගාථාවක්. නතස්ස අදිඨ මිදත්ති කංචී න අවිඤ්ඤානම ජානි තබ්බං සබ්බං අභිඤ්ඤාය යදත්ත ඤෙයං තථාගතෝ තේන සමන්ත චක්ඛු න තස්ස අදිඨ මිදන්ති කංචි. ඒ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා මේ ලෝකේ නොදුටු කිසිවක්ම නැත්තේය. න අවිඤ්ඤානම ජානි තබ්බං. අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලය තුල මේ ලෝකේ සිදුවෙච්චි දේවල් ගැන, සිදුවෙන දේවල් ගැන, සිදුවෙන්න තිබෙන දේවල් ගැන බුදුරජාණන් වහන්සේ නොදන්නා යමක්ද නැත්තේය. සබ්බං අභිඤ්ඤාය යදත්ත ඤෙයං. සියල්ල ඒ අයුරින්ම මනවින් අවබෝධ කොට වදාළ නිසා සියල්ල දුටු සියල්ල අවබෝධ කළ බුදුරජාණන් වහන්සේට සමන්ත චක්ඛු සියල්ල දකිනා ඇස කියා කියයි. ඒ සියල්ල දකිනා ඇසක් වූ බුදුරජාණන් වහන්සේ විසින් අතීතයේ සිද්ධ වෙච්චි සිදුවීමක් මුල් කරගෙන වදාළ ලස්සන ධර්මයක් අද ඔබට අහන්න ලැබෙනවා. ඒ ධර්මයේ තමයි අරක සූත්‍රය. අරක සූත්‍ර දේශනාව මේක අතීතයේ සිද්ධ වෙච්ච සිද්ධියක්. මේ වදාළේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂු සංඝයා අමතලා බුදුරජාණන් වහන්සේ වදාලා භූත පුබ්බම් භික්කවේ අරකෝ නාම සත්තා අහෝසි. මහණෙනි, බොහෝම ඈත අතීතයේ අරක නමින් ශාස්ත්‍රූවරයෙක්, ශාස්ත්‍රූ කියලා කිව්වේ මඟ පෙන්වන කෙනෙක්, ධර්මයක් කියන කෙනෙක්. එහෙම ශාස්ත්‍රූවරයෙක් හිටියා. එයාගේ නම අරක. තිත්තකරු, ඔහු තීර්ථකෙක්.
කාමේසු විතරාගෝ. කාමයන් අත්හැරලා තීර්ථිකෙක් විදිහට වාසය කරපු කෙනෙක්. අරකස කෝපන භික්කවේ සත්තුනෝ අනේකානි ශාවක සතානි අහේසුම්. මහණෙනි මේ අරක කියන ශාස්තෘවරයාට නොයෙක් 100 ගණන් ශ්‍රාවකයෝ හිටියා. ඔහු යටතේ ශිෂ්‍යයෝ විදිහට, ගෝලයෝ විදිහට, ශ්‍රාවකයෝ විදිහට 100 ගණන් පිරිස හිටියා. අරකෝ සත්තා ශාවකානං ඒවං ධම්මං දේසෙති. මහණෙනි, ඒ අරක කියන ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙන්න මෙහෙම ධර්මයක් තමයි කිව්වේ. අප්පමිදම් බ්‍රාහ්මනා ජීවිතානං මනුස්සානං. බ්‍රාහ්මණ වරුනි, මේ මනුස්සයාගේ ජීවිතය කියලා කියන්නේ හරි අල්ප එකක්. පරිත්තං හරි සුළු කලක් තියෙන එකක්. ලහුකං හරි කෙටි කලයි, සුළු මොහොතයි. බහු දුක්ඛං හැබැයි ඒ කෙටි ජීවිතේ, ඒ සුළු කාලයකට ලැබෙන ජීවිතෙත් බහු දුක්ඛං දුක් ගොඩක්. බහු පායාසං බොහෝ පීඩා. මන්තාය බොද්ධබ්බං බ්‍රාහ්මණවරුනි, ඕක දකින්න තියෙන්නේ නුවණින්. ඒ නිසා කත්තබ්බං කුසලං ඔබ විසින් කුසල් කළ යුත්තේය. චරිතබ්බං බ්‍රහ්මචරියං ඊතා පිරිසිදු ජීවිතයක් උපදවා ගත යුත්තේය. නත්ති ජාතස්ස අමරණං උපන් කෙනෙකුට නොමැරී සිටීමක් නම් නැත්තේය. බලන්නේ අරක කියන ශාස්තෘවරයා කියලා තියෙන කතාවනේ. ජීවිතය ගැන අරක ශාස්තෘවරයා හරි ලස්සන කාරණාවක් ඒවත් දාලේ. ජීවිතය ගැන කියලා තියෙනවා මේ ජීවිතය කියලා කියන්නේ අප්පමිදං හරි අල්ප එකක්. හරි කෙටි කාලයකට තියෙන්නේ. පරිත්තං සුළු මොහොතක්. ලහුකං ඊටාම සුළු මොහොතක් මේ ජීවිතේ තියෙන්නේ. මේ ජීවිතය කියලා කියන්නේ ඒ වගේ සුළු මොහොතකට ලැබිච්ච එකක්. හැබැයි සුළු මොහොතකට ලැබිච්ච මේ ජීවිතේ බහු දුක්ඛං දුක් අන්දරාවක් තියෙනවා. බහු පායාසං නොඑක් පීඩා ගොඩාක් තියෙනවා. මේ ජීවිත කතාව ඇතුලේ දුක් ගොඩක් තියෙනවා, පීඩා ගොඩක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් පින්වතුන්ම තමන්ගේ ජීවිතය ගැන පින්වතුනි ආපසු හැරී බැලුවොත් අපිට තේරෙනවා අපි මේ ගත කරපු කෙටි ජීවිත කාලය ඇතුලේ වුණත් අපි කොච්චර දුක් පීඩා වින්දාද? කායිකවත් මානසිකවත්. ඒ නිසා දුක් පීඩා බහුල ජීවිතයක් මේ තියෙන්නේ. ඒ කෙටි ජීවිතයේ ඇතුලේ ඔහොම දුක් විඳ පීඩා විඳ ඉන්න තියෙන්නේ කියන කාරණේ මොකකින්ද දකින්න තියෙන්නේ? මන්තාය බොද්ධබ්බං නුවණින් දැක්ක යුත්තේය. නුවණටයි ඒක තේරෙන්නේ. නුවණ නැති මනුස්සයාට ඒක අල්ලන්න බෑ. නුවණ තියෙන කෙනෙක් එහෙම අල්ලගත්තට පස්සේ එයා කල යුත්තේ මේ කෙටි කාලයකට ලැබිච්චි අල්ප ආයුෂක් තියෙන මනුස්ස ජීවිතේ කත්තබ්බං කුසලං කුසල් කල යුත්තේය. චරිතබ්බං බ්‍රහ්මචරියං පිරිසිදු ජීවිතයක් උපදවා ගත යුත්තේය. හේතුව නත්ති ජාතස්ස අමරණං උපන් කෙනෙකුට නොමැරී සිටීමක් නම් නැත්තේය. ජීවිතය ගැන හරි ලස්සන උපමා ටිකක් ඒ අරක කියන ශාස්තෘවරයා ඒ කාලේ පිරිසට කියලා දීලා තියෙනවා. සෙය්‍යතාපි බ්‍රාහ්මණ තිනග්ගේ උස්සාව බින්දු. බ්‍රාහ්මණවරුනි, හරියට තනකොළ ගහක් අග තියෙන පිණි බින්දුවක් වගේ. සූර්යයේ උග්ගච්ඡන්තේ කිප්ප යේව පටිවිගච්ඡති. ඉරු උදාවත් එක්ක ඒ තනාග තියෙන පිණි බිඳුව ඉක්මනින්ම ෂේ වෙලා නැති වෙලා යනවා, සැනකින් සිඳී යනවා. නච්චිරට්ඨිතිකං ගොඩාක් කල් පවතින්නේ. ඒව මේවංකෝ බ්‍රාහ්මණ උස්සාව බින්දූපමං ජීවිතං. ඕන් ඔය විදිහට බ්‍රාහ්මණවරුනි තනාග තියෙන පිදි බින්දුවට උපමා කරගෙන ජීවිතය ගැන දැක්ක යුත්තේ. ජීවිතේ තියෙන්නේ කෙටි කලයි. ජීවිතේ හරීම කෙටි. ජීවිතේ හරි අල්පයයි. දුක් ගොඩක් පීඩා ගොඩාක් විඳ ඉඳලා කෙටි කලකින්ම මැරිලා යන්න වෙනවා. ඕක නුවණින් දකින්න ඕන. ඕක නුවණින් දැකලා ලද මොහොතේ කුසල් කරගන්න ඕන.
ජීවිතේ පිරිසිදුව ඊටාම පිරිසිදුව ජීවිතේ ගත කරන්න ඕන. හේතුව නත්ති ජාතස්ස අමරණං. තනකොළ ගහක හැඩ වැඩ වෙවි තියෙන පිනිබින්දුවට සදාකාලික පැවැත්මක් නැත්තේ යම්සේද උපන්න තැනැත්තාටද නොමැරී සිටීමක් නැත්තේය. අනිවාර්යයෙන්ම මිය යන්නට සිදුවේ. නොයේ හේතු කාරණා මුල් කරගෙන මිනිස්සු මැරිලා යනවා. වයස භේදයක් නැහැ, මිනිස්සු මැරිලා යනවා. ಜಾති භේදයක් නැහැ, මැරිලා යනවා. ධනවත් නිර්ධන භේදයක් නැහැ, මැරිලා යනවා. උස් පහත් භේදයක් නැහැ, මැරිලා යනවා. අහවල් ක්‍රමයට මැරෙනවා කියලා එකක් නැහැ, මැරිලා යනවා. තනකොළ ගහක තියෙන පිනිබින්දුව වගේ අස්ථීරයි මේ ජීවිතේ. සේයතාපි බ්‍රාහ්මණ තුල්ල පුසිතකේ දේවේ වස්සන්ති. බ්‍රාහ්මණවරුනි, මහත් වූ දියබිඳු ඇතුව වැස්ස වහිනා කාලේ ඒ වර්ෂාවත් එක්ක උපදිනවා දිය බුබුලු. උදක බුබ්බුලං කිප්ප ඒව පටිවිගච්ඡති. හැබැයි ඒ දිය බුබුලු ඊතා ඉක්මනින්ම සිඳී යනවා. නචිරට්ඨිතිකං හෝති. ඒවා දීර්ඝ කාලයක් පවතින්නේ, ස්ථීරව පවතින්නේ. ඒව මේවකෝ බ්‍රාහ්මණ උදක බුබ්බලූපමං ජීවිතං. ඕන් ඔය වගේමයි බ්‍රාහ්මණවරුනි, වහා සිදී බිඳී යන දිය බුබුලක් වගේ කියලයි මේ ජීවිතේ දැක්ක යුත්තේ. දිය බුබුල වහා සිඳෙනවා වගේ, කෙටි කලක් පවතිනවා වගේ ජීවිතේද කෙටි කලයි පවතින්නේ. මොනවා හෝ කාරණාවක් නිසා මේ ජීවිතය අත්හැරලා දාලා මැරිලා යන්න වෙනවා. දිය බුබුල සිඳෙනවා වගේ. හැබැයි මේ ටික කාලේ දුක් විඳ විඳ පීඩා විඳ විඳ ඉන්න තියෙන්නේ. ඕක නුවණින් දැකලා හොඳට කුසල් කරගන්න ඕන, පිරිසිදු ජීවිතයක් ගත කරන්න ඕන. මොකද මේ ජීවිත කාලේ කොච්චර මිනිස්සෙක් ජීවත් වුණත් ජීවත් වෙලා මැරිලා යනවා කියලා කතාවක් තියෙනවා මිසක් නොමැරෙනවා කියලා කතාවක් නැත්තේ. නත්ති ජාතස්ස අමරණං. උපන්නානං මිලොවේ නොමැරී සිටීමක් නැත්තේය. ඒ නිසා මේ ජීවිතය ගැන හරියට එහෙම දකින්න කියලා බ්‍රාහ්මණවරුන්ට ඒ කාලේ කවුද මේ ශාස්ත්‍රවරයා? අරක කියන ශාස්ත්‍රවරයා අවවාද කළා. මේ වහා සිදෙන දිය බුබුල වගේ ජීවිතය දිහා බලාපන්. ඊළඟට කිව්වා සේයතාපි බ්‍රාහ්මණ උදකේ දණ්ඩ රාජී කිප්පං ඒව පටිවිගච්ඡති. බ්‍රාහ්මණවරුනි, දණ්ඩක් අරගෙන ලීයක් අරගෙන වතුරේ ඉරක් ඇඳොත් එහෙම ඒ අඳින ඉර ඉක්මනින්ම මැකී යනවා. නචිරට්ඨිතිකං, ගොඩක් කල් පවතින්නේ. ඒව මේ වංකෝ බ්‍රාහ්මණ උදකේ දණ්ඩ රාජූපමං ජීවිතං. ඉතින් බ්‍රාහ්මණුනි ඕන් ඔය වගේ තමයි. වතුරේ අඳින ඉරක් වගේ මේ ජීවිතේ ගොඩාක් කල් පවතින්නේ. ඉක්මනින් නැසී යනවා, ඉක්මනින් සිඳී යනවා. සිඳී යන විදිහක් පින්වතුනි හොයන්න බෑ. අපි කවුරුත් අපේක්ෂාවත් කරන්නේ නැති විදිහට මේ ලෝකේ දාලා යන්න සිද්ධ වෙනවා. හදිසි අනතුරු වලදී එහෙම බලන්න මිනිස්සු මේ හරි ප්‍රීතියෙන් සතුටින් එදිනෙදා ජීවිතේ කටයුතු කර කර මේ මිනිස්සු ඉන්නවා. සමහරවිට විනෝද වෙවි ඉන්න වෙලාවක් මෙන්න හදිසි අනතුරක් වෙනවා. ඒ හදිසි අනතුරට භාජනය වෙච්ච ගමන් මෙන්න මේ ලෝකේ අත්හැරලා දාලා යන්න වෙනවා. එකට ප්‍රියව ස්වාමි පුරුෂයා බිරිඳ වශයෙන් ජීවත් වෙන ජීවිත කීයකින් බිරිඳ ජීවත් වෙලා ඉද්දී ස්වාමි පුරුෂයා මැරිලා යන්න ඇද්ද? ස්වාමි පුරුෂයා ජීවත් වෙලා ඉද්දී බිරිඳ මැරී යන්න ඇද්ද? දරුවෝ දෙමව්පියෝ වශයෙන් ජීවත් වෙන මේ ජීවිතේ දෙමව්පියෝ ජීවත් වෙලා ඉද්දීම කොයිතරම්නම් දරුවෝ මැරී යන්න ඇද්ද? දරුවෝ ජීවත් වෙලා ඉද්දී කොයිතරම්නම් ආදරණීය දෙමව්පියෝ මැරී යන්න ඇද්ද? ඥාතීන් ජීවත්ව සිටියේදී අනිත් ප්‍රිය ඥාතියෝ කොයිතරම්නම් මෙරි යන්න ඇතිද? මිත්‍රයෝ ජීවත්ව සිටියේදී අනිත් ප්‍රිය මිත්‍රයෝ කොයිතරම්නම් මෙරි යන්න ඇතිද? ඒ නිසා මේ ජීවිතය ගැන දකින්න ඕන ආන්නේ විදිහට නුවණින්. වතුර යැන්ද ඉර වගේ මේක සදාකල් පවතින්නේ නැහැ. කෙටි කලකින් මිය යන්න වෙනවා. කත්තබ්බං කුසලං, කුසල්මය කළ යුත්තේ. චරිතබ්බං බ්‍රහ්මචර්යං, ජීවිතේ පිරිසුදුව ගත කිරීමයි කළ යුත්තේ. නත්ති ජාතස්ස අමරණං.
උපන්නානං මේ ලෝකේ නොමැරී සිටීමක් නැත. සේයතාපි බ්‍රාහ්මණ නදී පබ්බතෙය්‍යා දූරංගමා සීග සෝතා හාර හාරිනී. බ්‍රාහ්මණවරුනි උඩ කඳු මුදුනේ ඉඳලා පහළට ගලාගෙන එන වේගෙන් යන ගංගාවක් තියෙනවා. ওই ගංගාවට යමක් වැටෙනවද? ඒ වැටෙන සියල්ල ගඟට අනුවම ගහගෙන පහළට යනවා. නත්තිසෝ කනෝවා ලයෝවා මුහුත්තෝවා යංසා ආවත්තති. පුංචි වෙලාවක්වත් බ්‍රාහ්මණවරුනි ඒ ගංගාවට වැටෙන දෙයක් ගඟේ රැඳිලා නැවතිලා හිටින්නේ නැහැ. ගඟට වැටෙන සියල්ලත් එක්කම ගඟ ගලමින් තියෙනවා. මොහොතකටවත් ගඟ නවතින්නේ. යමින්ම සිටින්නේය. ගලන්නේමය. එසේයින්ම බ්‍රාහ්මණවරුනි කන්දෙන් ගලා බසින නදියකට උපමා කළ හැකි මිනිසයන්ගේ ජීවිතේ පවතින්නේ ඊතා සුළු කලකි. මිනිසයා උපන්නානම් මේ ලෝකේ ඉපදිච්ච මොහොතේ ඉඳලා වේගවත්ව ගලනවා ජීවිතේ. කොහාටද? මරණය කරා. මරණය කරා ජීවිතේ නොනැවතී ගලනවා. වේගින් ගලන්නේ. උපදින මනුස්සයට තියෙන ආයුෂ ටික අහිමි වෙන්නේ අතිශයින්ම වේගෙන්. ඒ වේගයේ බුදුරජාන් වහන්සේ දවසක් දේශනා කළා මහණෙනි රජෙකුට හිටියා දක්ෂ දුනුවායෝ. ඒ දක්ෂ දුනුවායන්ගෙන් දක්ෂම දුනුවායෝ 4 දෙනා ඒ රජුරුව ගෙන්නුවා. කැඳවලා කිව්වා දුනුවායිනි උඹලා දැන් එක තැන හිට ගන්න ඕන සිව් දිසාවට හැරිලා. රාජාන ඒ 4 දෙනා 4 දිසාවට හැරිලා හිටගත්තා. එක්කෙනෙක් උතුරට හැරුණා, එක්කෙනෙක් දකුණට හැරුණා, එක්කෙනෙක් බටහිරට, එක්කෙනෙක් නැගෙනහිරට. ඊට පස්සේ කිව්වා රාජපුරුෂයනි දැන් උඹලා ඔබේ දුනු අරගෙන වැරෙන් දුනු දිය ඇදලා ඊතල තියාගනින්න කිව්වා. ඒ කිව්වේ දුන්නෙන් ඊතලේ මුදා හරින්න සූදානම් වුණා. දැන් මේ සුළුපටු අය නෙවෙයි දක්ෂම අය. තදට ඊතල ඇදලා දැන් තියාගෙන ඉන්නවා. රජුරු කිව්වා දැන් මං සංඥාවක් දෙනවා. මං සංඥාව දෙනකොට එක මොහොතේම උඹලා ඊතල 4 අහසට මුදා හරින්න ඕන. එකම මොහොතේ ඊතල ටික මුදා හැරිය ඈතට. ඔතන හිටියා එක්තරා වේගවත් ගමන් ඇති කෙනෙක්. එයා වේගින් දුවගෙන ගිහිල්ලා එයා වේගින් ගිහිල්ලා අර ඊතල 4 වැටෙන්න කලින් අල්ලගෙන ආවා කියනවා. බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි සිව් දිසාවට වේගින් යන ඊතල 4ක් බිම වැටෙන්න පෙර අල්ලාගෙන එනවා නම් ඒ මිනිස්යාගේ වේගය කොහොමද? බුදුරජාන් වහන්සේට කියනවා භික්ෂූන් ස්වාමීනි ඊතල 4ක් අල්ලන එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ස්වාමීනි වේගින් විදින එක ඊතලයක් පස්සේ හඹාගෙන ගිහිල්ලා වැටෙන්න කලින් අල්ලගෙන ආවත් එයාගේ ජවය හිතා ගන්න බැරි තරම් විශ්මිතයි. එහෙම එකේ ස්වාමීනි ඊතල 4ක් අල්ලන කෙනාගේ ජවය ගැන කවර කතාවද? මහණෙනි ඊතල 4ම අල්ලන කෙනෙකුගේ යම් ජවයක් ඇද්ද ඊට වඩා වේගින් ඉරහඳ දෙක ගමන් කරන්නේය. ඉරහඳ දෙකට වඩා වේගින් ඉරහඳට අධිග්‍රහිත සූර්ය චන්ද්‍ර දෙවිවරු ගමන් කරන්නේය. මහණෙනි ඊටත් වඩා වේගින් ගමන් කරන්නේ උපන් සත්වයාගේ ආයුෂයයි. වේගෙන් අවසන් වෙන්නේ කුමක්ද? ආයුෂය. උපන්න දවසේ ඉඳලා වේගින් අවසන් වෙනවා. වේගින් අවසන් වෙනවා. මේ අවිද්‍යාවෙන් යුතු ලෝකේ අපිට අවසන් වෙනවා කියන එක තේරුම් ගන්නට තියෙන අවකාශය වහලා තියෙන්නේ. බොරුවකින් වහලා. අපි උපන් දින සමරනවා. අපි උපන්න දවසේ ඉඳලා උපන් දින සමරනවා. දැන් අවුරුදු 10යි, දැන් 18යි, දැන් 20යි. ඇතැම් වෙලාවට ඒවාට එක ඒවා එකතු වෙලා මේ ඉපදිලා ගත වෙච්ච අවුරුදු ගානට ඉටිපන්දමුත් පත්තු කරනවා. ඉටිපන්දම් පත්තු කර කර ඉටිපන්දම් නිවනිම අපි සමරනවා. සමරන්නේ මොකද්ද? මේ වේගින් ගෙවෙන එකක්. ඉන්න තියෙන කාලෙන් අවුරුදු 18ක් 20ක් අහිමි වෙලා.
හරිනම් අඬන්න ඕන කාරණා. අනේ අපිට ජීවත් වෙන්න තිබ්බ කාලයෙන් මෙච්චර කොටහක් ඉවර වුණා කියලා. හැබැයි අපි සමරනවා. ඒ නිසායි මේ අරක ශාස්ත්‍රවරයා මේ ගැන කිව්වේ මන්තාය බොද්දබ්බං. මේක ප්‍රඥාවෙන් දැකිය යුත්තේ නුවණින්. නුවණ නැති ලෝකයකට මේක දැක ගන්න පුළුවන්කමක් නැහැ. නුවණ නැති ලෝකේ සමර ඉන්නවා අවුරුදු 20 සතුටින් සමරනවා. අවුරුදු 30 සතුටින් සමරනවා. අපි හිතමු අවුරුදු 40ත් ඔන්න ඊටපන්ඩම් 40ක් ගහලා සැමරුවා කියලා. අවුරුදු 50 එනවා. පුරුද්දට ඊටපන්දම් ගහනවා මිසක් කිසි සතුටක් නැහැ. 60 වුණාට පස්සේ අනේ ඊළඟ ඊටපන්දම 61ට එකක් ගහන්න නොලැබෙනවා නම් 61ක් නොවෙනවා නම් කියලා හිත. එහෙම නැද්ද මිනිස්සයා? අන්තිම කාලේ මේ ලෝකේ දාලා යන්න වෙන එක ගැන කොච්චර සුසුම් හෙලනවද? තාම කෙටි කාලයකට ලැබිච්ච ජීවිතය. නොනවතීම ගලාගෙන යනවා මරණය කරා. ඒක නුවණින් දකින්න ඕන කියනවා. නුවණින් දකින්න කෙනා කුමක්ද කළ යුත්තේ? කත්තබ්බං කුසලං. කුසල් කළ යුත්තේය. පිරිසුදු ජීවිතයක් ගත කළ යුත්තේය. හේතුව නත්ති ජාතස්ස මරණං. උපන් කෙනාට නොමැරී සිටීමක් නම් නැත. සේයතාපි බ්‍රාහ්මණ බලවා පුරිසෝ ජීවහග්ගේ කේල පිණ්ඩං. බ්‍රාහ්මණවරුනි බලවත් පුරුෂයෙක්ගේ හොඳ ශක්ති සම්පන්න පුරුෂයෙක්ගේ දිව අග තියෙන කෙල පිඩ සංයූහිත්වා අකසිරේ නේව වමෙය්‍ය. ඒ පුරුෂයාට යම් වෙලාවක ඒ කෙල පිඩ මුදා හරින්න ඕන නම් එයා ඉක්මනින් දිවාග තියෙන කෙල පිඩ වහා ඉවත් කරනවා. වහා බැහැර කරලා දානවා. බ්‍රාහ්මණවරුනි මේ ජීවිතේ තුමවා කරන්න තියෙන්නේ ඒ බලවත් පුරුෂයාගේ දිවාග තියෙන කෙල පිඩටයි. ඒ වහා ඉවත් වෙලා යනවා වගේ එය ඉක්මනින් බැහැර වෙනවා වගේ මේ මිනිස්යාගේ ජීවිතේ ඉක්මනින්ම බැහැර වෙලා යනවා. ඉක්මනින්ම අවසන් වෙනවා. නචිරට්ඨිතිකං ගොඩක් කල් තියන්නේ. ඕක නුවණින් දකින්න. ඔය එක නුවණින් දැක කුසල් කරන්ට පිරිසුදු ජීවිතයක් ගත කරන්ට හේතුව නත්ති ජාතස්ස අමරණං. උපන්නාන නොමැරී සිටීමක් නැත. සේයතාපි බ්‍රාහ්මණ දිවස සංසත්තේ අයෝ කටාහි මංස පේසි පක්ඛිත්තා. බ්‍රාහ්මණවරුනි දවල් කාලේ පුරාවටම එළියේ රත් වෙන්න තිබ්බ යකඩ තැටියකට චූටි මස් කෑල්ලක් දානවා. ඒ මස් කෑල්ල දාපුවම අර යකඩ තැටිය රත් වෙලානේ තියෙන්නේ. රත් වෙච්ච මේ යකඩ තැටියට මේ මස් කෑල්ල මෙහිම වැටෙනකොටම කිප්පං යේව පටිවිගච්ඡති. අර මස් කෑල්ල ඉක්මනින්ම මේ කර වෙලා පිලිස්සිලා නැසිලා යනවා. නචිරට්ඨිතිකං බොහෝ කල් පවතින්නේ නැත. ආන් ඒ වගේ කුඩා මස් කෑල්ල උපමා කරගෙන දකින්න කිව්ව ජීවිතේ කෙටි කලයි තියෙන්නේ. සේයතාපි බ්‍රාහ්මණ ගාවි වජ්ජා අගාතනං නීයමානා. බ්‍රාහ්මණවරුනි මරණයට කැපවෙච්චි ගව දෙනක් මේ මරණය කරා අදගෙන යනකොට යම් යදේව පාදං උද්ධරති. ඇය යම් පියවරක් ඔසවලා ඉස්සරහට තියනවාද? සන්තිකේව හෝති වදස්ස සන්තිකේව මරණස්ස. ඒ පියවරෙන් ඇය මරණයටම ලං වුණා, වදයටම ලං වුණා. ඒව මේවංකෝ බ්‍රාහ්මනා ගාවි වජ්ජූපමං ජීවිතං. බ්‍රාහ්මණවරුනි මරණයට කැප වූ ගවදින ඒ ගව ඝාතකාගාරයට ඇදගෙන යනවා වගේ තමයි මේ ජීවිතේ. හරි කෙටි කාලයි තියෙන්නේ. ඒ කෙටි කාලය ඇතුලේ බොහෝ දුක් විඳ බොහෝ පීඩා විඳ ඉඳලා මැරිලා යන්නම වෙනවා කියන එක කොහෙන්ද දකින්න තියෙන්නේ? මන්තාය බොද්දබ්බං නුවණින් දැක්ක යුත්තේය. නුවණින් දැක කුසල් කළ යුත්තේය. යහපත් ජීවිතයක් ගත කළ යුත්තේය. නත්ති ජාතස්ස අමරණං. උපන් කෙනාට නොමැරී සිටීමක් නැත. දැන් පින්වතුනි ওই කාරණා ටික කවුද කිව්වේ? අරක කියලා ඒ කාලේ හිටපු ශාස්ත්‍රවරයෙක්. තේනකෝ පන සමයේන මනුස්සානං සට්ටි වස්ස සහස්සානි ආයුප්පමානං අහෝසි. මහණෙනි ඔය අරක ශාස්ත්‍රවරයා ඉන්න කාලේ
මිනිස්යාගේ ආයුෂ අවුරුදු 60000ක්ව පැවතියා. කොච්චර කාලයක්ද පින්වතුනි? අවුරුදු 60000ක්. ඒ කාලේ මිනිස්සෙක්ගේ සාමාන්‍ය ආයුෂය අවුරුදු 60000යි. දැන් මේක ගැන හිතලා නිකන් අමුතු පටලවිල්ලක පටලවෙන්න එපා. නුවණ නැති කෙනා ඔතනක් පටලවෙනවනේ. ඒ කොහොමද උනේ ඒ කාලේ එච්චර ආයුෂ? එහෙම කියලා. දැන් අපේ සම්බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සුන්ට ආයුෂ අවුරුදු 120ක් තිබුණා. 160 අයත් ඒ කාලේ හිටියා. එතකොට ඒ කාලේ සාමාන්‍යයෙන් මිනිස්යන්ගෙන් මේ වයස අහපුවම ඒ වයසවල් ගත කරපු මිනිස්සු හිටියා. අවුරුදු 110, 112, 120, 130, 140 මෙහෙම අය හිටියා. නමුත් අද කාලේ වෙනකොට එහෙම කෙනෙක් ඉතාම කලාතුරකින් නේද? අන්න ආයුෂය පිරිහිලා ගිහිල්ලා. ආයුෂ පිරිහෙන කාල මේ ලෝකේ තියෙනවා. ඊළඟට ආයුෂ වැඩෙන කාල තියෙනවා. දැන් මේ අරක ශාස්ත්‍රවල ඉඳලා තියෙන්නේ ආයුෂ වැඩි තිබුණ කාලයක. අවුරුදු 60000ක්. ඒකේ ඒ කාලේ මිනිස්සු අවුරුදු 40000, 50000, සමහරට 70000 මෙහෙම පවා ඉන්න ඇති. දීර්ඝායුෂක් තිබුණා. ඒ දීර්ඝායුෂ තියෙන කාලේ තමයි මේ කතන්දරේ මේ කියලා තියෙන්නේ. පංච වස්ස සතිකා කුමාරිකා අලම්පතෙය්‍යා හෝසි. අවුරුදු 500 වෙනකොට කුමාරිකාවෝ විවාහ කරලා දෙන්න සුදුසු තරම් මෝරනවා. අවුරුදු 500 වෙනකොට විවාහයකට සුදුසු තරම් සාමාන්‍යයෙන් ස්ත්‍රියක් දුවක් මෝරනවා. තේනකෝපන සමයේන බික්කවේ මනුස්සා චලේව ආබාධා හේසුම්. ওই කාලේ වෙනකොට පින්වත් මහණෙනි මිනිසයාට සාමාන්‍යයෙන් ආබාධ විදිහට පීඩා විදිහට මේ ශරීර රෝග විදිහට තිබුණේ කාරණා 6ක් විතරයි. සීතං සීතල හින්දා හටගන්න ශාරීරික ආබාධ තිබුණා. උන්හං ඌෂ්ණෙන් හටගන්න ආබාධ තිබුණා. jigaccha බඩගින්නෙන් හටගන්න ආබාධ තිබුණා. පිපාසා පිපාසාවෙන් හටගන්න ආබාධ තිබුණා. උච්චාරෝපස්සාවෝ ඊට පස්සේ මල පහ කිරීම මූත්‍රා කිරීම හේතුවෙන් හටගන්න ආබාධ තිබුණා. ඔය වගේ සුළු ආබාධ ටිකක්. මිනිසුන්ගේ ආයුෂ දීර්ඝයි. සුළු ආබාධ ටිකක් ඒ කාලේ තිබුණේ. දැන් අද ගත්තොත් එහෙම ලෙඩ ටික අපිට කියා ගන්න බැරි තරම් ලෙඩ ගොඩක්. අලුත් නම් වලිමුත් ලෙඩ තියෙනවා. ලෙඩ කන්දරාවක් දැන් තියෙනවා. හැබැයි ඒ කාලේ ලෙඩ ගොඩාක් අඩුයි. එතකොට මේ ලෙඩ ගොඩාක් අඩුයි කියන එකෙන් අපිට මොකද තේරෙන්නේ? අද කාලේ තරම් මේ මිනිස්සයාට ඒ කාලේ දුක් තිබිලා නැහැ. පීඩා තිබිලා නැහැ. දැන් අද කාලේ දුක් පීඩා කියන්නේ එක ලෙඩක් හොඳ වෙනකොට තව ලෙඩක්. ඒක හොඳ වෙද්දි තව ලෙඩක්. මේ කාලේ ලෙඩමනේ. සෝහිනාම භික්කවේ අරකෝ සත්තා ඒවං දීඝායුකේසු මනුස්සේසු. ඉතින් මහණෙනි ඔය අරක ශාස්ත්‍රවරයා ඔය වගේ දීර්ඝායුෂක් තියෙන මිනිස්සයන්ට ඒවන් චිරට්ඨිතිකේසු ඔච්චර කාලයක් හිටපු මිනිස්සයාට ඒවන් අප්පා බාධේසු ඒ තරම් ආබාධ අඩු මිනිස්සයාට මේ විදිහට දහම් කතාව කළේ. අප්පකම් බ්‍රාහ්මනා ජීවිතානං මනුස්සානං. බ්‍රාහ්මණුරුනි මේ මිනිස්සයාගේ ජීවිතේ හරි අල්පයි. පරිත්තං කෙටි. ලහුකං හරි චුට්ටයි. බහු දුක්ඛං දුක් ගොඩාක් විඳින්න තියෙනවා. බහු පායාසං පීඩා ගොඩාක් විඳින්න තියෙනවා. මන්තාය බුද්ධබ්බං. බ්‍රාහ්මණවරුනි ඕක නුවණින් දකින්න. නුවණින් දැක කත්තබ්බං කුසලං කුසල් කරගන්නට චරිතබ්බං බ්‍රහ්මචරියං පිරිසුදු ජීවිතය ගත කරන්නට නත්ති ජාත සමරණං. උපන්නානම් නොමරේ හිටීමක් නැත කියලා කිව්වේ කොයි කාලෙද? මේ කිව්වේ මිනිස්සුන්ගේ ආයුෂයේ අවුරුදු 60000ක් වෙලා තිබුණ කාලේ. බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන කාරණාවක් වදාලා. මහණෙනි ඔය අරක ශාස්ත්‍රවරයා එදා කිව්ව කතාව එදාට වඩාත් ගැලපෙන්නේ අදටයි. අද වෙනකොට මහණෙනි මිනිස්යාට ඇත්තේ ඊටාම අල්ප ආයුෂයකි. මේ කාලේ යමෙක් බොහෝ කල ජීවත් වෙයි නම් ඔහු 100 වසරක් හෝ ඊට ස්වල්පයක් වැඩියෙන් ජීවත් වෙයි. මේ කාලේ මිනිස්සෙක් ජීවත් වෙනවා නම් එයා උපරිම අවුරුදු 100ක් ඉඳී කියනවා.
එහෙම නැත්නම් ඊට වඩා චුට්ටක්. ඒ කොයි කාලෙද? ඒ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ. දැන් අද ඒ කතන්දරේ අපිට කියන්න පුළුවන්ද? අද අපිට කියන්න තියෙන්නේ හිටියොත් ඉඳී උපරිම 75ක් විතර වගේ. ඊට වඩා ඉන්නවා නම් ඊටත් චුට්ටයි. අද එහෙම නේද? අද එතෙන්ටත් බැහැලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට යම් අනතුරක් ජීවිතයට තිබුණාද, යම් අල්ප ආයුෂ ඇති බවක් ඊටත් වඩා මේ වෙනකොට අඩු වෙලා. මහණෙනි, 100 වසරක් ජීවත් වෙන කෙනෙක් ඍතු වාර 300ක් ජීවත් වෙයි. ඒකල් ඍතු ભેදේ දැන් දඹදිව තිබුණනේ ඍතු ભેදේ. ඒ ඍතු ભેදේ මුල් කරන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. අවුරුදු 100ක්ම ජීවත් වෙන මිනිස්සෙකුට මේ ජීවිතේ මුණ ගැහෙන්නේ ඍතු 300යි කියනවා. මේ හිම වැටෙන ඍතු 100යි, ග්‍රීෂ්ම ඍතු 100යි, වසාන ඍතු 100යි. ඊළඟට මහණෙනි, ඔහුට ජීවත් වෙන්න තියෙන්නේ මාස 1200ක්. මුළු ජීවිතේ අවුරුදු 100ක් ගත කරනකොට එක අවුරුද්දකට මාස 12 ගානේ ඔහුට ජීවත් වෙන්න තියෙන සම්පූර්ණ කාලය ගත්තොත් එහෙම මාස 1200ක්. ඊළඟට ඒ 1200 ජීවත් වෙනකොට ඔහුට අර්ධ මාස, අඩ මාස විදිහට ගත්තොත් එහෙම අඩ මාස 2400ක් ඔහුට ජීවත් වෙන්න පුළුවන්. ඒ අඩ මාස 2400 ජීවත් වෙනකොට රාත්‍රී 36000ක් ජීවත් වෙනවා. සම්පූර්ණ ජීවිතේ අවුරුදු 100ක්ම ජීවත් වුණත් රැයවල් කොච්චරද ගත කරන්න තියෙන්නේ? රැයවල් 36000ක් තමයි ජීවිතේ ගත කරන්න තියෙන්නේ. මහණෙනි, ඔය රාත්‍රී 36000ක් ජීවත් වෙන කෙනෙක් 72000 වාරයක් බත් අනුභව කරන්නේය. හිම වැටෙන කාලේ 24000 වාරයක් බත් අනුභව කරන්නේය. ග්‍රීෂ්ම කාලේ 24000 වාරයක් බත් අනුභව කරන්නේය. වැසි කාලේ 24000 වතාවක් බත් අනුභව කරන්නේය. එයද මව්කිරි බිව් කාලයත් බත් වැරදුණු කාලයත් එක්කොටය. ඒ කියන්නේ මේ අවුරුදු 100 උපන් දවසේ ඉඳලා මිනිහා බත් කෑවා කියලා ගත්තොත් තමයි කියනවා. එහෙම වෙන්නේ. නැත්තම් එච්චර කන්නේත් නැහැ කියනවා. මව්කිරි බීපු කාලය අයින් කරන්න වෙනවා කියනවා. ඊළඟට බත වැරදුණු කාලේ බත් වේල් වරදිනවනේ. මොනවා හින්දාද බත් වේල් වරදින්නේ? කෝප වුණාමත් කන්නේ කියනවා. දුක හින්දාත් බත් කන්නේ කියනවා. ලෙඩ වුණාමත් බත් කන්නේ කියනවා. උපෝසතේ අරගත්ත දවසටත් බත් කන්නේ කියනවා. අලාභයක් හටගත්තාමත් බත් කන්නේ නැහැ කියනවා. එතකොට ඕන් ওই කාල ඔක්කොම ගත්තාම මිනිස්සේ කොච්චර චුට්ට කාලෙද ඉන්න තියෙන්නේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ වදාළේ. ඉතින් මේක නුවණින් තේරුම් ගන්නට දක්ෂ වෙන්න ඕන. නුවණින් තේරුම් ගන්නට දක්ෂ වෙන කෙනා වහවහ කරගත යුත්තේ මේ ජීවිතේ කත්තබ්බං කුසලං, කුසල් කරගන්න එක. ඇයි හේතුව පින්වතුනි? අපි මේ ජීවිතය ඇතුලේ හැමදෙනාත් එක්ක එකට ජීවත් වෙලා යම් දවසක මේ ජීවිතය අත්හැර යන්න වෙනකොට අපිට යන්න වෙනවා තනි ගමනක්. මේක මේ ජීවිත කතාව ඇතුලේ අපිට අමතක වෙන එකක්. අපිට මතක නැතුව යනවා. අපිට සල්ලි භාගය හම්බ වෙනකොට, අපිට ධනය හම්බ වෙනකොට, ඊළඟට අපිට වගකීම් යුතුයකම් ගොඩ ගැහෙනකොට අපිට අමතක වෙලා යනවා මේ ඔක්කොමත් එක්ක ඉඳලා අපිට මැරිලා යන්න වෙන වග. මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මරණය කියන එක හරි අකාරුණික එකක් ජීවිතේ. ඒ ජීවිතයේ ඇතුලේ අනපේක්ෂිත මොහොතවල් වල මරණය පැමිණෙනවා. මට මතකයි එක අවස්ථාවක මගෙත් එක්ක තරුණ ළමයෙක් ඇවිල්ලා කිව්වා යා S2කින් දැකපු අනතුරක්. මේ කොළඹම සිද්ධ වෙච්ච එකක්. වාහන තදබදේ ඇස්සි හවස 4ට 5ට වගේ වෙලාවේ මේ ළමයා ඉඳලා තියෙන්නේ ගමනක් යමින් ත්‍රිවිල් එකක. මෙයා ත්‍රිවිල් එකේ පිටිපස්සේ ඉඳගෙන මෙයා මේ පාර දිහා බලාගෙන යනකොට මෙයා දැක්කා මේ මෙයාගේ ත්‍රිවිල් එකත් පහු කරගෙනම සාමාන්‍යයෙන් අවුරුදු 45ක 50ක මිනිස්සෙක් බයික් එකේ අර තදබදේ ඇස්සේ
අනිත් වාහන අතරින් දාගෙන ටික ටික ඉස්සරහට බයික් එක අරන් ගියා. අරන් ගිහිල්ලා මෙයා බයික් එක නවත්තගෙන ඉඳලා තිනවා. ලොරියකුත් බස් එකකුත් මැද්දට වෙන්න. එතකොට එකපාර මෙයා මෙහෙම හිටගෙන ඉන්නකොට බයික් එකේ මොකක් හරි කාරණාවක් නිසා මෙයාට එකපාර බයික් එකේ තිබුණ සමබරතාවය නැතුව ගියා. බයික් එක හිමීට පැත්තකට ඇරවිලා මෙයා පෙරළුණා. මේ පෙරලෙනකොට මෙයා වැටුනේ අර ලොරිය ඇතුළට. ලොරිය ඇතුළට වැටෙනකොටම මේ තදබදේ ඇස්සේ ලොරිය හිමීට ඉස්සරහට ගත්තා. ඉස්සරහට ගන්නකොට ලොරිය රියදුරට පේන්න නැතුව ඇති. කෙලින්ම අර ලොරිය ඇතුළට වැටිච්ච කෙනාගේ ඔළුව උඩින්ම ලොරිය පිටිපස්ස රෝදට ගියා. එතනම. එතකොට පිටිපස්සේ හිටපු මේ තරුණ පිරිමි ළමයා ට්‍රීවිල් එකෙන් බැහැලා එයා දුවගෙන එතෙන්ට යවිලා තියෙනවා. ඔය වගේ සිද්ධියක් වුණාම නිකන් මේ සමීපෙට යවෙනවනේ. මෙයා දුවගෙන පැනගෙන ගියා. ගිහිල්ලා මෙයා දැක්කා ඉතින් අර ඔළුව පොඩි වෙලා මිය ගිහින් ඉන්නවා. නමුත් එයාට ලොකු සංවේගයක් හටගත්තේ ඒකට නෙමෙයි. ඒ මිය ගියපු වයස අවුරුදු 40ක 45ක ඒ මිනිස්යාගේ අතේ shopping එකක් තිබුණා. මෙහෙම එල්ලගෙන තිබ්බ එකක්. ඒ shopping එකේ තිබුණේ ඒවා එහෙ මෙහෙ විසිරලා තිබුණා. ඒ විසිරිච්ච දේවල් අතර තිබුණේ පින්වතුනි ඇපල් ගෙඩි කීපයක්. ඊට පස්සේ චූටි මිදි බෑග් එකක්. ඊළඟට රතු පාට බූන්දි මල්ලක්. මේවා විසිරිලා තිබුණා. ඒ ළමයාට මතක් වුණා හප්පේ මේ තාත්තා කෙනෙක්. දරුවෝ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඇති. ඒ දරුවෝ වෙනුවෙන් මේ වැඩ කරලා ඉවර වෙලා දරුවන්ව සතුටු කරන්න මොනවා හරි අරගෙන දරුවන්ගේ මූණ දකින්න අදහසින් යන තාත්තා කෙනෙක් මේ. සමහර වෙලාවට ඒ රස කැවිලි අරන් යන වයසේ කියලා කියන්නේ මේ ළමයි පොඩි ළමයි වෙන්න ඇති. නමුත් මරණය කියන එක අකාරුණිකයි. මේ ජීවිතේ අපිට කොච්චර සහෘදයෝ හිටියත් අපිට කරන්න කොච්චර වැඩ තිබුණත් මරණය පැමිණි කල්හි අපිට මේ ලෝකේ දාලා යන්න වන්නේය. අනිත් ඕන වැඩක් පින්වතුනි කල් දැම්මකි. අපිට රැකියාවේ යෙදෙන වැඩ අපිට කල් දැම්මකි. මට බෑ මේ සතිය මට මේ වැඩේ කරන්න බෑ. මං ඒක ඊළඟ සතිය කරලා දෙන්න. ඒක ඊළඟ දවසේ කරලා දෙන්න. අපිට කල් දැම්මකි. ජීවිතේට මරණය පැමිණෙද්දී කෙසේනම් කල් දාන්නද? මරණය කියන එක පැමිණි ඇසිල්ලේ අපිට මේ ලෝකේ දමා යන්න සිදුවන්නේය. මේ චුට්ට පින්වතුනි හිතා ගන්න පුළුවන් වෙන්න ඕන මේ කෙටි ආයුෂය ඇතුලේ. මේ ටික හිතා ගන්න බැරි වුණොත් එහෙම අපි මෙතනින් මැරිලා යනකොට අපිට මක් වෙයිද කියලා. කොයි වගේ අනතුරක වැටෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා තමන්ගේ ජීවිතේට රැකවරණය හදා ගන්න ඕන කුසල් වැඩිම තුල. පිරිසිදු ජීවිතයක් ගත කිරීම තුල. ඒකට හේතුව මොකද්ද? නත්ති ජාත සමරණං. මේ ලෝකෙ කොච්චර ඍද්ධිමත්ව හිටියත්, කොච්චර ආනුභවව හිටියත්, කොච්චර තේජානුභවව හිටියත් සියලු දෙනාට මැරිලා යන්න සිද්ධ වෙනවා. රහතන් වහන්සේලා පවා සුදුසු කාලයේ පැමිණි කල්හි මේ දේහය අත්හැර දමනවා. එහෙව් එකේ යන්න අයගේ මරණය ගැන කවර කතාද? ඒ මරණය ගැන තේරුම් ගත්ත නුවණැත්තෙක්ගේ සිද්ධියක් පින්වතුනි අපිට කියවන්න ලැබුණා ලිපියකින්. ඒ තමයි මේ අතීතයේ ඉතිහාසයේ සිහි කරනකොට මහා ආනුභාවව තේජස් සහිතව පාලනයක් කරපු මහා අධිරාජ්‍යයෙක් ඇලෙක්සැන්ඩර් අධිරාජයා. ඔය ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ජීවිතයේ සැබෑ කතාව අපට ලිපියකින් කියවන්න ලැබුණා. ඇලෙක්සැන්ඩර් අධිරාජයා මහා ප්‍රදේශයක් ආක්‍රමණය කරගෙන ඇවිල්ලා මහා ප්‍රදේශයක් තුල තමන්ගේ අනසක පතුරවලා ඉන්දියාවේ පංජාබ් කොටසට එනකොට ඒ හරියේදී එක භික්ෂුන් වහන්සේ නමක් ඇසුරු කරන්න ලැබුණා. ඒ භික්ෂුන් වහන්සේ මේ ඇලෙක්සැන්ඩර් අධිරාජයාට ධර්ම කතාව කළා. ඒ ධර්ම කතාව අහගෙන හිටපු මේ අධිරාජයාට තේරුණා මේ ජීවිතය කියන්නේ අවිනිශ්චිත එකක්මයි. ඊටාම කෙටි කලකට ලැබිච්ච එකක්මයි.
ඊතා ඉක්මනින් මැරිලා යන්න වෙන එකක්මයි. මේකේ නත්ති ජාත සමරණං අපි කොච්චර ප්‍රදේශයකට රාජ්‍ය කරගෙන හිටියත් මැරිලා යනවාමයි. නොමැරී දීමක් නැත්තේය. මේක තේරුණා. මේක තේරුණාට පස්සේ ඔහු එතනින් අර ආක්‍රමණය කරගෙන එන එක නැවැත්තුවා. ඇයි නවත්තන්න හේතුව මේ ආක්‍රමණය තුල ඔහුගෙන් කුසල් සිදුවන්නේ නැත. මේ ආක්‍රමණය තුල ඔහුට තමන්ගේ ජීවිතේ පිරිසිදු ජීවිතයක් උපදවා ගැනීම පිණිස යමක් වන්නේ නැත. සහු ඇත්තරියා. ඔහු අත්තරින්ට හේතුව එහෙනම් ඔහු ගාව තිබෙන ප්‍රඥාව නුවණ. ඔහු ආපහු හැරුණා. හැරිලා ඔහු කල්පනා කළා මේ සොඳුරු ධර්මය මේ සත්‍යය මං මගේ විජිතේ පුරා පතුරවන්න ඕන කියලා ඔහු ඒට කටයුතු සම්පාදනය කරන්න හිතාගෙන ආපහු හැරී යනකොට වැඩි කාලයක් යන්න බැරි වුණා. ඔහුගේ ජීවිතේ කරා 3 මාසයක් 4 මාසයක් ඇතුළත මරණය පැමිණුණා. ඒ මරණය පැමිණෙනකොට බොහෝම අසාධ්‍ය වෙලා ඉද්දී ඔහු ලියනවා තමන්ගේ අන්තිම කැමැති පත්‍රය. ලියන්නා ගෙන්නලා ලියන අමාත්‍යවරයා ගෙන්නලා කිව්වා අමාත්‍ය මම මේ කියන හැටියට මගේ අන්තිම කැමැත්ත ලියාගනි. පළවෙනි එක තමයි මා මිය ගිය කල්හි මාගේ මෘත ශරීරය තැන්පත් කරන මේ ඒ පෙට්ටියේ සිදුරු දෙකක් දෙපැත්තෙන් හාරලා මගේ අත් දෙක එළියට පේන විදිහට ඒ සිදුරු දෙකෙන් එළියට දාන්න ඕන. ඒක තමයි පළවෙනි කැමැත්ත. දෙවෙනි එක මගේ මෘත ශරීරය සහිත ඒ පෙට්ටිය ඔසවාගෙන යා යුත්තේ මේ විජිතයේ සිටින දක්ෂම ශෛල්‍ය වෛද්‍යවරු විසින්ය. මේ මෘත ශරීරයට කරගහන්න ඕනේ විජිතයේ ඉන්න දක්ෂම වෙද්දු ටික කිව්වා. ඊට පස්සේ තුන්වෙනි අන්තිම කැමැත්ත ලිව්වා මම මිය පරලෝය ගිහිල්ලා ඒ අවසන් කටයුතු කරන දවසේ යම් මැදුරක ඉඳලා මගේ දේහය තැන්පත් කරන තැනට අරගෙන යනවාද ඒ අතර මාවත සම්පූර්ණ මගේ වස්තුව මං හරිහම්බ කරපු රන් රිදී මිල මුදල් වලින් මේ පාර සම්පූර්ණයෙන්ම අතුරන්න ඕන. ඒවා මතින් තමයි මගේ දේහය අරගෙන යන්න ඕන. එතකොට ලියන අමාත්‍යයට හරි පුදුමයි. මේ ලියන අමාත්‍යවරයා කවදාවත් අහලා නැති විදිහේ අන්තිම කැමැති පත්‍රයක් මේ තියෙන්නේ. එතකොට ඔහු අහලා තියෙනවා මේ අන්තිම කැමැති පත්‍රය මෙහෙම ලියන්න හේතුව මොකද්ද? එතකොට කිව්වා හරි ලස්සන කතාවක්. මේ ජනයාට තේරෙන්න ඕන. මේ ජනයාට තේරෙන්න ඕන මෙච්චර මහා විජිතේක අයිතිකාරයාත් මරණයට පත් වෙලා ගියේ හිස් අතින් ගියා. හිස් අතින් ගියා කියන කාරණේ තේරෙන්න තමයි හිස් අත් දෙක එළියට දමාපන් කියලා කිව්වා. හැම දිනෙකටම හිස් අතින් යන්න වෙනවා. හැම දිනෙකටම හිස් අතින් යන්න වෙනවා. ඒ බඳු අධිරාජෙක්තුත් හිස් අතින් නම් ගියේ. අන්න ඇයෝ ගැන කවර කතාවද? හිස් අතින් යන්න වෙනවා. භෞතික දේවල් මොකුත් අරන් යන්න බෑ. භෞතික දේවල් කිසිවක් අරගෙන යන්න බෑ. හැබැයි අරගෙන යන්න වෙනවා කර්මය. කර්මය කියන එක තමන්ගේ පසුපස්සේ වෙනවා. ඒකට හේතුව මොකද්ද? බුදුරජාන් වහන්සේ වදාළේ අපි අපේ ජීවිතය තුළ පින්වතුනි දීපල මෙවුවා මගේ දීපල කියලා හිතනවා. මෙවුවා මගේ ධනය කියලා හිතනවා. නම්බුනාම ලැබෙනකොට මෙවුවා මගේ නම්බුනාම කියලා හිතනවා. මෙවුන් මගේ දරුවෝ, මෙවුන් මගේ ඥාති එහෙම හිතනවා. අපි මගේ කියලා අල්ලගන්න දෙයක් තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ වදාළේ තමාගේ දේ කුමක්ද? කම්මස්සකා සත්තා. සත්වයාගේ දෙය කර්මයයි. ස්වකීය දෙය කර්මයයි. සිත කය වචනයෙන් කළ කී සිතූ දේ. ඒක අරගෙන යන්න වෙනවා. ඒක තමයි ස්වකීය දේ. තමා සන්තක දේ. කම්මදායාදා මෙලොවින් පරලොවට යන කල්හි ලැබෙන ත්‍යාගය දෑවැද්ද කර්මයයි. කම්ම යෝනි උපදින තැන තීරණය කරන්නේ කර්මයයි. කම්ම බන්ධු පිළිසරණ කර්මයයි. කම්ම පටිසරණෝ පිළිසරණ කර්මයයි. කම්ම බන්ධු කියලා කිව්වේ ඥාතියා හිතවතා සමීපතමයා කර්මයයි.
ඒ නිසා අනිත් ඔක්කොම දාලා තමයි යන්න වෙන්නේ හිස් අතින්. හොඳට කුසල් කරගෙන තිබුණොත් ඊළඟට පිරිසුදු ජීවිතයක් උපදවගෙන තිබුණොත් එයාට මරණින් මත්තේ අරගෙන යන්න ලැබෙන දේ සැපදායක දෙයක්. එයාගේ ජීවිතේ මත්තේ සැප උපදින දෙයක්. ඒ හින්දා තමයි මේ නුවණැත්තෝ අවවාද කළේ හොඳට කුසල් කරගන්න කියලා. ඊළඟට ඇලෙක්සැන්ඩර් අධිරාජයා කියනවා දෙවැනි අන්තිම කැමැත්ත ලියන්න හේතුව මොකද්ද? විජිතේ ඉන්න සක්සම ශෛල්‍ය වෛද්‍යවරුන්ට මේ මෘතදේහය ඔසවන්ට කියලා කිව්වේ. මේ මිනිසුන්ට තේරෙන්න ඕන. මෙච්චර දක්ෂ ශෛල්‍ය වෛද්‍යවරු මෙච්චර විශේෂඥ වෛද්‍යවරු ඉඳලත් ඇලෙක්සැන්ඩර් අධිරාජයාව මරණයෙන් බේරගන්න බැරුව ගියා. පින්වතුනි මේ ජීවිතයේ ඇතුලේ යම් දවසක් එනවා මේ ලෝකේ ඉන්න දක්ෂම වෛද්‍යවරු ටික එකතු වෙලාවත් අපිව බේරගන්න බැරි. මරණය කියන එක එහෙමයි. එහෙම මරණයට මුහුණ දෙන්න වෙනවා. නත්ති ජාතස්ස අමරණං. උපන් කෙනෙක් කෙසේනම් නොමැරී සිටින්නද? ඉපදිලා නොමැරී සිටිය කෙනෙක් අතීතයේද නැත, වර්තමානයේද නැත, අනාගතයේ හටගන්නේද නැත. උපන්නානම් මැරෙන්නේමය. එතකොට ඒක තේරෙන්න තමයි කිව්වා වෛද්‍යවරුන්ට මృత ශරීරය ඔසවන්න කිව්වේ. බලන්න කොච්චර ඥානවන්තද කියලා. ඊළඟට කියනවා තුන්වෙනි අන්තිම කැමැති පත්‍රයේ තුන්වෙනි වගන්තිය මං ලියුවේ. මා සතු සියලු ධනය මේ මහපාරේ අතුරන්ට කියලා කිව්වේ. මිනිසුන්ට තේරෙන්න ඕන මේ අධිරාජයා ජීවත් වෙලා ඉද්දි මෙච්චර ධනස්කන්ධයක් හරි හම්බ කළා. හැබැයි මේ ධනස්කන්ධය ඔක්කොම දාලා ඔහු තනියම ගියා. මිනිසුන්ට ධනය පේනවා. ධනය ඇලෙක්සැන්ඩර් අධිරාජයත් එක්ක යන්නේ නැති බවත් පේනවා. ඒ උදෙසා කියලා. එතකොට බලන්න පින්වතුනි අපේ ජීවිතය ගැන අපිට කොච්චර පුළුල්ව හිතන්න ඕනද අපේ ජීවිතේ සැපවත් කර ගන්නට නම්. ඒ නිසා මේ අරක සූත්‍රය දේශනා කොට අවසානයේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන කාරණාවක් වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මම දැන් වසර 100ක් ජීවත් වෙන මිනිස්සෙගේ ආයුෂත් ගණන් කරලා කිව්වා. ඊළඟට ඒ මිනිස්සයාට ගත කරන්න තියෙන ඍතු ගානත් මං ගණන් කරලා කිව්වා. ඊළඟට අවුරුදු ගානත් ගණන් කරලා කිව්වා. මාස ගානත් ගණන් කරලා කිව්වා. අර්ධ මාස ගානත් ගණනය කොට කිව්වා. ඔහුට ගෙවන්න තියෙන රාත්‍රී ගානත් කිව්වා. ඒ මදිවාට ඔහුට ජීවිත කාලය ඇතුලේ ඔහු යම් තාක් වාරයක් බත් අනුභව කරනවාද බත් කන කාල ගාන පවා මං ඔබට කිව්වා. මහණෙනි යම් භික්කවේ සත්තාරාණං කරණීයං ශාවකානං හිතේසින අනුකම්පේන. යම් කිසි ශාස්ත්‍රවරයෙක් ශ්‍රාවකයන්ට හිතසුව පිණිස අනුකම්පාව උපදවාගෙන යමක් කළ යුතුද කතං බෝතං මයා. මහණෙනි මං ඔබට ඒක කියලා ඉවරයි. මං කරලා ඉවරයි. මං මේ ධර්මයේ ඔබට කියා දුන්නා. දැන් මේ අරක සූත්‍ර දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ජීවිතය ගැන අනුකම්පා ඇති කෙනෙක් යමක් කියලා දෙන්න ඕනද? මං ඔබට ඒක කියලා දුන්නා. ඒ නිසා මහණෙනි දැන් ප්‍රමාද වෙන්න එපා. මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත ප්‍රමාද වෙලා පසුතැවිල්ලටපත් වෙන්න එපා. අයං වෝ අම්හාකං අනුශාසනී. ඕක තමයි මම ඔබට කරන අනුශාසනාව. ඉතින් මේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට කරපු අවවාදයේ අනුශාසනාව. ඒ නිසා පිටුතුනි ප්‍රමාද වෙන්න හොඳ නැහැ. අප්‍රමාදීව අපි අපේ ජීවිතේ කුසල් කරගන්න ඕනේ. අප්‍රමාදීව පිරිසිදු ජීවිතයක්. පිරිසිදු ජීවිතය කියලා කිව්වේ තමන්ම තමන්ගේ ජීවිතය ගැන හැරී බලනකොට හිතට සතුටක් සැනසෙල්ලක් උපදින ජීවිතයක්. මං කයින් කුසල් කළා, යහපත කළා, හොඳ කළා, පින් කළා. මං වචනේනුත් යහපත කළා, කුසල් කළා, පින් රැස් කරගත්තා. මම මගේ හිතිනුත් පින් රැස් කරගෙන යහපත කළා කියලා සැනසෙල්ල උපදින ජීවිතයක් අපි උපදව ගන්න ඕන. හේතුව නත්ති ජාත සමරණං. උපන්නා නම් අපට නොමැරී සිටීමක් නැත්තේය. ඒ නිසා මරණය කරා ඇදෙන මේ ජීවිතේ මරණයෙන් අවසන් වන්නට පෙර හොඳට කුසල් කරගෙන
පිරිසිදු ජීවිතයක් උපදවාගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට අනුව ජීවිතය ගතකොට සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබන්නට අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාව තුළින් රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය අසීසුරින් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් රැකවරණයත් දෙවියෝ අපට නොඅඩුවම සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ මූලික අරමුණක් පෙරදරි කරගෙන පිළියන්දල පදිංචිව සිට මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් පරණ ලියනගේ ප්‍රියානන්දනී මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම පරණ ලියනගේ විලියම් මහතාටත් W. එල්මෝ රොහාන් ප්‍රනාන්දු මහත්මාටත් එල් සෝමාවතී මහත්මිය ඇතුළු ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්තයෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් ඉතා ඉක්මනින්ම මේ දුක්ඛිත සංසාර ගමනින් නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. අද දවසේ මේ ධම්ම පූජා සද්ධර්ම දේශනාවට අනුග්‍රහයන් දරනු ලබන මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් පරණ ලියනගේ ප්‍රියානන්දනී මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව ඔබට සුවසේ පින් කර ගන්නටත් සුවසේම ජීවිතේ ගුණධම් දියුණු කරගෙන පිරිසුදු ජීවිතයක් උපදව ගන්නටත් අවකාශ සැලසෙත්වා. ඒ වගේම සියලු දෙනාගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ආදියත් ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ඒ සියල්ලත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. මේ ගෞතම ශාසනය තුල හැම දිනාට ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.